නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ සන්ධ්‍යාවෙත් දහම් කැඩපත උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අද්විතීය අසහාය අසමසම අපගේ සාත්තුන් වහන්සේ පිළිබඳව ආදර ගෞරවය ඇති කරගන්න භාග්‍යවතුන් වහන්සේගේ වචනය උදෙසා ශ්‍රද්ධාව මුදා හරින්න ඒ ධර්මයට පැහැදෙන්න තුනුරුවනම ගෞරවයෙන් ආශ්‍රය කරන්න තවත් පින්වන්ත හෝරාවක් ඔබට දායාද කරන්න අපි සූදානම් වන්නේ හැමදෙනාම ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. අපි ගුරුදේව උත්තම ලොකු ස්වාමින්ද්‍රයන් වහන්සේ වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ගරුතර මහ සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව ඇමරිකාවේ කැලිෆෝනියාව මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් හර්ෂ පුතුණුවන් විසින් තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. විශේෂයෙන් අනුලා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් පින් උපකාර වේවා කියන උදාර අදහසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදෙනවා. ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව මහ සංඝරුවන පාමුල සදහම් සාකච්ඡා පිණිස අවසරය හදාගන්න අපි දැන් සූදානම්. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි කතා කරමින් හිටියේ මේ ආයතන අසංවර වෙන ආකාරය. එහෙමයි ස්වාමීනි. ඒතර මේ නීවරණ ධර්ම දුරු කරන්න යන කෙනා විද්‍යාව උපදවා ගන්න තමයි මහන්සි ගන්නෙ. ඒතර විද්‍යාව උපදවා ගන්න මහන්සි ගන්න කෙනාගේ තණ්හාව තමයි දුරු වෙන්නේ. එහෙමයි. එතකොට ඒකට ඔහුට උපකාර වෙනවා මේ ඉන්ද්‍රියන්ගේ යම් දමණය වෙච්ච ස්වභාවයක් අවශ්‍ය වෙනවා. ඒතර ඉන්ද්‍රියන් මේ සුළු මොහොතෙන් මේ කෙලිසෙනවා නම් එහෙමයි. ඒතර ඒ කෙනාට මේ හිත දමණය කරනවා කියන එක, විද්‍යාව උපදව ගන්නවා කියන එක, ශ්‍රේෂ්ඨ ජීවිතයක් කරා යනවා කියන එක ලේසි පාස් එකක් නෙමෙයි. එහෙමයි. එතෙන්ට එන්න බෑ ඒ කෙනාට. ලේසි නෑ. ඒ නිසා මේ ලැබුණු මනුස්ස ජීවිතේ එතකොට මේ යම් ප්‍රමාණයකට අපි මහන්සි ගන්න ඕන ඉන්ද්‍රියන් දමනය කරගන්න. එතකොට අපි මේ වෙනකොට ඇස කන නාසය කියන ආයතන 6. එතකොට අපි මීට ඉස්සෙල්ල සතියේ ඒ දමනය කරන්න ඕන විවිධ මානසිකාරයන් පිළිබඳ පැහැදිලි කළා විවිධ දේශනා ඇසුරින්. එහෙමයි ස්වාමීනි. එතකොට ආයි මේ සතියෙත් අපි සතිපට්ඨානෙ මුල් කරගෙන මේ ඉන්ද්‍රියන්ගේ දොරටු වහගන්න හැටි තවත් සූත්‍ර දේශනා එකතු කරගෙන කතා බස් කරමින් අපි හිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානේ ධම්මානුපස්සනාව යටතේදී මේ ඉන්ද්‍රියන් හරහා මේ කෙලෙස් ගලන හැටි, එහෙමයි ස්වාමීනි. සංසාරයට බන්ධනේ නිර්මාණය වෙන හැටි තේරුම් ගන්න ක්‍රමය ශ්‍රාවකයෙකුට පැහැදිලි කළ දෙන විශාල මහන්සියක් අරන් තියෙනවා. හරි ආශ්චර්යයි. එතකොට අපි මේ වෙනකොට ඇස කන නාසය කියන ආයතන 6 ගැන කතා කළා මේ දවස් ටිකේ. එහෙමයි ස්වාමීනි. ඒතර අද
දිව නැමැති ආයතනේ. එහෙමයි. එතකොට බුදුරජාණන් දේශනා කළා එතකොට මේ සිහිය තියෙන ප්‍රඥාව ඇත්තටම තියෙන කෙනෙකුට තමයි මේක සංවේදී වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ කට්ටිය ඉතින් අද ගොඩක් අඩුයි. නමුත් අඩු ගන්න මේකෙදී අපි බලාපොරොත්තු තියෙන්නේ භාගතුන් වහන්සේ මෙහිම අවබෝධයක් තිබුණා නේද කියලා. බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධය පිළිබඳව. ඒතර නිකිලස් බව පිළිබඳව අපිට ශ්‍රද්ධාවක් ජනිත කරගන්න පුළුවන් වුණොත් මේ අහලා කල්පනා කරලා. එහෙමයි ස්වාමීනි. ඒතකොට අද යුගයේ ඒකත් ලොකු දෙයක්. එහෙමයි. මොකද ඒ ආකාරයේ උපදවා ගන්න ශ්‍රද්ධාව භාග්‍යතුන් වහන්සේ මේ වගේ ධර්මයක් අවබෝධ කරගත්තා. මේ වගේ ධර්මයක් දෙව් මිනිස් ලෝකයට දේශනා කළා. එහෙමයි. එන ශ්‍රාවක සංගරුවනන් මේ වගේ ධර්මයක් නේද අනුගමනය කළේ කියලා උදාර වූ අවබෝධයෙන් යුතු ශාස්ත්‍රුන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංගයා ගැන පැහැදීමක් උපදව ගන්න පුළුවන් නම් එහෙමයි. ඒක බොහෝ විට ඒ සියලු දෙනාට සසර පුරාම රැකවරණය ලබන්නේ තමන්ගේ ගුණේ උපකාර කරයි. එහෙමයි. ස්වාමීනි මොනතරම් සුරක්ෂා සහගත අදහසක් මොනතරම් පැහැදිලි බවක් අපට අපේ ශාස්ත්‍රඥ වහන්සේ මුණ ගැහුණානේ කියලා ශ්‍රාවකයා ඇති කරගන්න වටිනවා. වටිනා අනිවාර්යයෙන්ම. එහෙමයි. එතෙන්ට එන මහන්සි ගන්න ඕන මේ ජීවිතය අඩු ගන්න. ඒ ගුණය දිනු කරගත්තොත් නේද? එහෙමයි ස්වාමීනි. මේ ධර්ම ශ්‍රවණය කරමින් ඒ වගේ ගුණයක් හිත ඇතුලේ හදා ගන්න පුළුවන්කම තිබ්බොත් ඒකත් ලොකු දෙයක්. එහෙමයි ස්වාමීනි. ඒකත් ලොකු දෙයක්. එතකොට ඉතින් දේශනා කළා ඔන්න දිව මුල් කරගෙන මේ සංසාර සංයෝජනේ නිර්මාණය වෙන හැටි විස්තර කරන බුදුරජාණන් වහන්සේ. දිවි අපි යන් ඉච්චර ලොකු ගාණක් නැතුවනේ මේ ඇස පරිහරණය කරනවා ගාණක් නැහැ අපිට. එහෙමයි ස්වාමීනි. මේ සංසාරට ඇදලා ගෙනියන බන්ධනයක් හදලා දෙනවා කියලා අපිට මෙහෙම අදහසක් නැහැනේ. එහෙමයි. කනේ හිතුවිතු මනාපට සතුටු වෙවි ඉන්නවා. නාසයෙන් හිතුවිතු වෙනවා මනාපට ගඳ සුවඳ විඳින්න සතුටු වෙලා ඉන්නවා. දිවෙන් හිතුවිතු මනාපට රස විඳින්න සතුටු වෙනවා. අපි ඉච්චර හිතන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. ඊට විස්තර කරන ජීවංච පජානාති රසේච පජානාති යංච තදුබයම් පටිච්ච උප්පජි සංයෝජනං තංච පජානාති. ඒතකොට දිව නැමැති ආයතනේ උපදිනකොට තේරුම් ගන්න ඕන. සක්‍රිය වෙලා තියෙනකොට ඒක තේරුම් ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. වහන්දේට මේ ආයතන 6 කියන එකත් ඒ මොහොතවල වල සක්‍රිය වෙනවා ආයෙ තව එකක් අක්‍රිය වෙලා තව එකක් උපදිනවා. එහෙමයි ස්වාමීනි. එහෙමයි තියෙන්නේ. මේ ආයතනයේ ස්වභාවය ඒක තමයි. හැමතිස්සෙම අනිත්‍ය වෙලා යනවාද? අනිත්‍ය වෙලා යනවා. එහෙමයි. දැන් බලන්න දැන් දිව ගත්තොත් මේ වෙලාවේදී මේ ධර්ම ශ්‍රවණය කරමින් ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් දැන් ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න වෙලාවක දැන් කන කියන ආයතන තමයි බොහෝ විට සක්‍රිය වෙලා තියෙන්නේ. කන කියන ආයතන තමයි බොහෝ විට සක්‍රිය වෙලා තියෙන්නේ. එතකොට හිම වෙලාවක දැන් දිව ගත්තොත් එහෙම දැන් මේ වෙලාවේ දිවට තරම් මානසිකාරයක් නැහැ. එහෙමයි ස්වාමීනි. දිවට මානසිකාරයක් නැහැ. එතකොට නමුත් දිවට යම් මොහොතක රස එකතු වේද එකතු වෙන සැනින් මානසිකාරය උපදින්න පුළුවන්. එහෙමයි. මානසිකාරය උපදින්න පුළුවන්. ඉතින් මේ මානසිකාරයත් එක්කම තමයි මනස ක්‍රියාකාරී වුණොත් දිව මුල් කරගෙන අන රස දැනගන්න. එහෙමයි. ඒතර මානසිකාරය අනිවාර්යෙන් දිවට ක්‍රියාත්මක වෙන්නම ඕන. එහෙමයි ස්වාමීනි. මානසිකාරය ක්‍රියාත්මක වෙන්න ඕන. මානසිකාරය ක්‍රියාත්මක වෙච්ච එකම රස දැනගන්න. දැනගත්ත ගමන් දිවයි රසයයි විඥාන එකතු වෙනවා. බාහිර රස කියන රූපයක් තියෙන්න ඕනද ස්වාමීනි? රසය කියන එක හටගන්නේ ඇත්තටම මේ රසය නැමැති ආයතනයක්. ඒක ඇස නැමැති ආයතනේ තියෙනවා නම් එතන මේ රසය නැමැති ආයතනේ තියෙනවා. ඒක බාහිර ආයතනයක්. එහෙමයි ස්වාමීනි. එතකොට මේ දැන් අඹ ගෙඩියෙත් රස තියෙනවා. ඒක ගෙඩිය රස තියෙන එකක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒ රස ඒක සතර මහා ධාතුන්ගේ නිර්මාණය වෙච්ච එකක්. එහෙමයි. නමුත් ඒක අපේ දිවත් එක්ක සම්බන්ධ වෙනකොට ඒක රස නැමැති ආයතනයක් විතර කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක පහට ගන්න නාම රූප ප්‍රත්‍ය. ඒක තියෙන නාම රූපත් එක්ක. එහෙමයි. එතකොට දැන් රසය දැනිච්ච එක මන් දිවයි රසය විඥාන එකතු වෙනවා. එහෙමයි. දිවයි රසය විඥාන එකතු වෙන පටන් ගත්ත ගමන් තමයි දිවි ස්පර්ශයෙන් අපි විඳින්න පටන් ගන්න. ඒ විඳින්න පටන් ගන්නවා කියන්නේ ස්වාමීනි නාම කොටස්. නාම කොටස් වල සක්‍රිය වීමක් තියෙනවා. එහෙමයි. ඒද බලන්න දිවට මානසිකාරය තියෙනවා දිවයි රසය විඥාන එකතු වෙනවා දිවි ස්පර්ශයෙන් විඳිනවා. එහෙමයි ස්වාමීනි. ඒකට තමයි විඳිනකොට තමයි රස හඳුනගන්නේ. එහෙමයි.
එතකොට තමයි මේ රසයට අනුව ආධ්‍යාත්මික චේතනාව නිර්මාණය වෙන පටන් ගන්න. ඒ සියල්ලටමයි මේ දිව කියන ආයතනය. ආයතන ගැන කතා කරන්නේ ඒකත් එක්ක. එහෙමයි. ඒ නාම විතර නෙවෙයි. එතකොට දිව හැදෙන්න මූලික උනේ පඨවි ධාතු, ආපෝ තේජෝ වායෝ ධාතු ටිකත් එක්ක. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක නාම රූප. එතකොට තමයි දිව සක්‍රිය වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සක්‍රිය වෙද්දි දැනගන්න ඕන කියන ජීවංච පජානාති. එතකොට දිව දැනගන්න ඕනේ. එතකොට ඒ වෙලාවෙම තමයි බාහිර ආයතන දැනගන්නේ රසේච පජානාති. රසයක් දැනගන්න ඕනේ. එහෙමයි. එතකොට ඒ දෙක සක්‍රිය වෙලා තියෙනකොට යංච තදුබයම් පටිච්ච උප්පජ්ජති සංයෝජන. ඒ වෙලාවේ සංයෝජනයක් ආධ්‍යාත්ම ඉපදුනොත් රසයේ මුල් වෙලා තංච පජානාති. ඒක දැනගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. බලන්න කොහොම සිහියද භාග්‍යතුන් වහන්සේ නේද? ස්වාමීනි හරිය විස්මිතයි. අපි මේ දැනගන්න ඕන කියන කාරණාව අපි දන්නේම නැහැ. අපි මේ රසයටමනේ යට වෙන්නේ. ඒකනේ නේද? රසය හොයන්නේ කොහොමද? රසයේ මුලා වෙනවා මිසක මෙතන කරුණු කීපයක එකතු වීම නේද? එහෙමයි. දිව කියලා ආයතනයක් ඉපදුනා, රසය කියලා ආයතනයක් ඉපදුනා. ඒ නිසා මේ සංයෝජනයක් ඉපදුනා. එහෙම වැටහීමක් නැහැ, තේරුම් ගැනීමක් නැහැ. එහෙමයි. ඒතර ඒ වගේ අනුස්සතියක් තමයි කෙලෙස් දුරු කරන්න අනුග්‍රහ කරන්නේ. එහෙමයි. ධම්මානුස්සති කියන්නේ ඒකයි ඒකට. එහෙයි. ධම්මානුස්සති. එහෙමයි. එතකොට යංච තදුබයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනං පංච පජානාති. යතාච අනුප්පන්නස සංයෝජනස්ස උපාදෝ හෝති. නූපන් රසයේ මේ පිළිබඳ තෘෂ්ණාවක් ආධ්‍යාත්මික පුදුනුත් මේකත් දැනගන්න. එහෙමයි ස්වාමීනි. අපි දුම් කවදාවත් කෑපුණත කෑමක් අද කෑවා කියලා. එහෙයි. ඒකට ආධ්‍යාත්මික තෘෂ්ණාවක් ඉපදුනා කියලා. ඒක නූපන් සංයෝජනයක් එතකොට. එහෙමයි. නූපන් සංයෝජනය. තංච පජානාති. යතාච උප්පන්න සංයෝජනස්ස පහනං හෝති. අපි හිතමු ඉපදුණු සංයෝජනේ අපි හිතමු ඒකයි කෑම කාලයක් කෑවට පස්සේ මට ඒකට තියෙන ආධ්‍යාත්ම ඇල්ම නැති වෙලා යනවා. එහෙමයි. කනකන් තමයි සමහරලාට ඒක තියෙන්නේ. සමහර කෑවට පස්සේ කාලයක් ඊට පස්සේ නැති වෙලා යනවා මේක. ඊටසේ ආයෙ වෙන එකකට තමයි හිත පිහිටන්නේ. නමුත් ඔය අතරේ සමහර විඳපු රස තියෙනවා ඒවට තියෙන බැඳීම් නැති වෙන්නෙම නැහැ. එහෙමයි. සමහර ඒවා තියෙනවා ඒවා එච්චර ගාණක් නැහැ. එහෙයි. ඒවට එච්චර ඇල්මක් උපදින්නේ නැහැ. ඒක එක එක්කෙනෙකුට පෞද්ගලිකයි ආවේනික. එහෙමයි ස්වාමීනි. යතාච උප්පන්නස සංයෝජනස්ස පහනං හෝති තංච පජාන ඒකත් දැනගන්න ඕන කියලා. යතාච පහීනස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ සමහර ඒ රසය පිළිබඳ තෘෂ්ණාවල් නැති වෙලා ගියට පස්සේ ආයෙ උපදින්නෙත් නැහැ. එහෙමයි. ඒතර මේ වගේ හොඳ අවබෝධයක් කෙනෙක් තමන්ගේ ජීවිතෙන් ඇති වෙන්න පටන් ගත්තොත් දිව නැමැති ආයතනෙ මුල් වෙලා තමන්ගේ ජීවිතෙන් තමන්ගේ හිතේම උපදින්න ඕන මේ අවබෝධය. එහෙමයි. මේ තේරුම් ගැනීම තමන්ගේ හිතින්ම තමන් දිව නැමැති ආයතනය පරිහරණය කරද්දී ඇති වෙන්න ඕන එක. ඒතර මොකද වෙන්නේ? ඒතර ඔහුට දිව නැමැති ආයතනය, දිව රසය නැමැති ආයතනය ඒ නිසා සංයෝජන උපදින බව තේරුම් අරන් තියෙනවා එතකොට. එතකොට නූපන් සංයෝජනත් ඇති වෙනවා කියලා තේරුම් අරන් තියෙනවා. තියෙන සංයෝජන නැති වෙලා යනවා කියලා තේරුම් අරන් තියෙනවා. මේ දුරු වෙච්ච සංයෝජන වල ආය උපදින්නේ නැහැ කියලා තේරුම් අර ගැනීමක් තියෙනවා නම් එහෙමයි. අන්‍යයට මේ සංයෝජනී කියන කාරණේ පිළිබඳව අන්‍යයා හොඳ වැටහීමකින් තමයි එතකොට ජීවත් වෙන්නේ. එහෙමයි. එහෙනම් මේ දිව නැමැති ආයතන පරිහරණය කරනකොට සංයෝජන උපදින්න පුළුවන්. ඒතර මේ සංයෝජන නැති වෙලා යන්නත් පුළුවන්. ඒතර මේ හොඳට වැටහීමක් ඇති වෙන්නේ නැති වෙන මොකද වෙන්නේ? අර දිව මුල් වෙලා යම් සංයෝජනයක් උපදිනවා නම් ඒ සංයෝජනේ මුල් වෙලා අරුබුදයක් ඇති වෙන්න දෙන්නේ නැහැ ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. අරුබුදයක් නිර්මාණය වෙන්න දෙන්නේ. මොකද අරුබුදයක් නිර්මාණය වුණොත් තමයි ඊට පස්සේ සංයෝජන ලේසියෙන් දුරු කරන්න බැරි. එහෙමයි ස්වාමීනි. කයින් වචනෙන් අසංවරය කරා යන්නේ, මනසින් අසංවරය කරා යන්නේ මේ සංයෝජන පිළිබඳ වැටහීමක් නැතිකමත් එක්ක. අපිට දැන් ලුණු රසයේ මොකක් හරි වෙලා වෙනස් වීමක් වුණා කියලා ඊට පස්සේ උන හිතේ කිපීම බැන ගන්නවා. එහෙමයි. දැන් සමහර ගෙවල් වල බත් මුට්ටි පොලේ ගහ ගන්න මට්ටමටපත් වෙන්නේ නැද්ද? අර එක රජ කෙනෙක් හිටියේ මස් රසයට හුරු වෙලා හිටියා. ඒතර මේ මස් රසයට හුරු වෙලා හිටපු රජතුමාට මොකද උනේ? දවසක් කොහොම හරි ඔය දවසක් දුමන්ද මේ මස් තිබුණේ නැහැ.
ඊට පස්සේ කෑම මේසෙට ගිහින් බැලුවා මස් නැහැ. තරහ ගියා. එහෙමයි. ඊට තමන්ගේ දරුවා මේ බීමතින් හිටියේ. දරුවා මරලා උයන්න කිව්වනේ. එහෙමයි ස්වාමීනි. දරුවා මරලා උයන්න කිව්වනේ. කොහොමද මේ රසයට තියෙන කිචු බව? එහෙමයි. ඒ වගේ සීමුලා වෙලා සංසාරේ අපිට කොච්චර මේවා වෙලා ඇද්ද? සමහරට ඊ රසයට ගිජු වෙලා තමන් කැමති රසයක් ගෙදරෙනකොට නැතිවීම නිසා අම්ම මරපු අවස්ථා කොච්චර ඇද්ද සංසාරේ? එහෙමයි. තාත්තා මරපු අවස්ථා කොච්චර ඇද්ද සංසාරේ? දරුවෝ මරපු අවස්ථා කොච්චර ඇද්ද සංසාරේ? කොච්චර තියෙන්න පුළුවන්ද? ස්වාමීනි මේ සංයෝජනයක් අපට සිදු කරන විපත්තිය. විපත්තිය? එහෙමයි. ඒකනේ දැන් අර විනෝප සූත්‍රය කතා කරලා දේශනා කළේ මේ ගැන හිතන්නේ මේක අසත්පුරුෂ ක්‍රියාවක් කියලා හිතන්න කියලා කියන්නේ ඒකනේ. එහෙමයි. ඒ දිවෙන් රසය විඳිනකොට ඒකෙන් යට වෙනවා නම් හිතන්න කියනවා මේක මේ අසත්පුරුෂයෙක් විසින් කරන ක්‍රියාවක්. එහෙමයි ස්වාමීනි. ධාරණේ තින්ද? එහෙයි. තමන්ගේ දරුවා, තමන්ගේ අම්මා, තමන්ගේ තාත්තා මරණයට පත් වෙන තරම් තමන්ගේ හිත නොමනා පැත්තට අඹරවල දානව නම් දැන් මේ උපදින මේ චන්ද රාගෙමනේ මේක කරන්නේ. එහෙමයි ස්වාමීනි. උපදින චන්ද රාගෙමනේ මේක කරන්නේ. දැන් දැක්ක නේද? ස්වාමීනි එතකොට පුදුම මේ ආයතන හයක් නේ අපි පරිහරණය කරන්නේ. ඒකනේ එන්න. ඒකනේ භාගතුන් දේශනා කළේ මේක මේ බාහිර ආයතන ටික දකින්න කියනවා මේක හිස් ගමක් විදියට. එහෙමයි ස්වාමීනි. හිස් ගමක් විදියට. එහෙමයි. ආධ්‍යාත්මික ආයතන හය. බාහිර ආයතන ටික දකින්න කියන හොරු විදියට. එහෙමයි. හොරු විදියට දකින්න කියන. අර රූප නැමැති ආයතනය විසින් තමයි මංකොල්ල කනවා. එහෙයි ස්වාමීනි. ඇත්තනේ නේද? එහෙම. දැන් අපි පඩියක් ගත්තට පස්සේ ලස්සන දෙයක් දැක්කට පස්සේ උන් පඩියෙන් කොටසක් ඉවරයි ඒකට. මිහිරි ගඳ සුවඳක් දැනුණා නම් ඒකට තව කොටසක් වියදම් කළා ඒකට. භෞතික දේවල් හොරා කරන හැටි. එහෙමයි. නැද්ද බලන්න. ඊළඟට ඒ විදිහට අපි මේ අපේ මානසිකත්වයේ මේ තියෙන ಗುಣ සමුදාය හොරා කරන හැටි. පුත්‍ර ශ්‍රේණියට මොකද උනේ? පිය සෙනෙහසට මොකද වෙන්නේ? මව් සෙනෙහසට මොකද වෙන්නේ? මේ මනුෂ්‍ය වර්ගය තියෙන සෙනෙහසට මොකද වෙන්නේ? සත්ව වර්ගය ගැන තියෙන සෙනෙහසට මොකද වෙන්නේ? නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඇයි රසයට තියෙන හටගත් සංයෝජනේ? එහෙමයි. ඊතරම් විපතක් කරන නිසා බුදුරජාණන් දේශනා කරන්නේ මේකේ හට ගැනීම දකින්න සංයෝජනයක් හට ගන්නවා කියලා දකින්න. එහෙමයි ස්වාමීනි. එතකොට මේක පැවතිලා නැති වෙලා යනවා කියලා දකින්න. එහෙමයි. සමහර සංයෝජන ආයෙ උපදින්නේ නැහැ කියලා දකින්න කියනවා. එහෙමයි. එතකොට සිහිමුලා වෙන්නේ. සිහිමුලා වෙන්නේ එතකොට. සිහිමුලා වෙන්නේ ඇයි? හටගත්තු සංයෝජනයේට ගැට ගැහුණට පස්සේ හිතෙන්නේ දිව රසයට බැඳලා තියෙන්නේ කියලා. එහෙමයි. රසය දිවට බැඳලා තියෙන්නේ. ඒ නිසා මේක ඕන නැත්තම් මම මැරෙයි කියලා හිතෙන්නේ. දිවට ඕන දෙයක් කියලා. ඕන දෙයක් කියලා හිතෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඕන දෙයක් කියලා හිතෙන්නේ. එහෙමයි. හරි පුදුමයි මේක. ඒ නිසා තමයි දැන් කොට්ටිත සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කොට්ටිත මහරහතන් වහන්සේ අහනවනේ දිව රසයට බැඳලාද තියෙන්නේ රස දිවට බැඳලාද තියෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා ප්‍රියාවිෂ්මත් කොට්ටිතේනි රසය දිවට බැඳිලත් නැහැ න ජීවවා රසානං සංයෝජන න රසා ජීවවාය සංයෝජන. රස දිව රසයට බැඳිලත් නැහැ රසය දිවට බැඳිලත් නැහැ. දිව රසයට බැඳිලත් නැහැ රසය දිවට බැඳිලත් නැහැ. යංච තදුබයම් පටිච්ච උප්පජ්ජ චන්දරාගෝ මේ දෙක හේතු කරගෙන යම් චන්දරාගයක් උපදිනවද තන් තත් සංයෝජන. ඒක තමයි එතන තියෙන සංයෝජනය. එහෙමයි ස්වාමීනි. මෙන්න මේකමයි තේරුම් ගන්න මහන්සි ගන්නවා. එහෙනම් ඇසෙන් සංයෝජනයක් උපදිනවා ඒ උපදින සංයෝජන නැති වෙනවා කිය නැති වෙච්ච සමහර සංයෝජන උපදින්නෙත් නැහැ කියලා තේරුම් ගන්නවා. එහෙමයි. දැන් සමහර අය බලන්න පුංචි කාලේ අපේ හිතේ ඔන්න බලවත් බැඳීම් ඇති වෙනවා. සමහර අපි ලොකු වෙලා කාලයක් යනකොට අපිට ආයි දැක්කත් ගානක් නැහැ. එහෙමයි. ඒ කියන්නේ ආයි ඒ සංයෝජන උපදින්නේ නැහැ. ස්වාමීනි දැන් පොඩි දවස්වල අපි ගොඩක් පැණි රසට ඔව්. ටොපි වර්ග වලට ඒ කැම්බීමත් එහෙමනේ. එහෙමයි. දැන් සමහරට එච්චර ගානක් නැහැ. එහෙයි. ආන්නක සමහර ශබ්ද ගත්තත් ඒත් එහෙමයි. සමහර සින්දුවට සමහර කාට ආසයි ඊට පස්සේ ගානක්වත් නැහැ. එහෙමයි. ඉතින් සංයෝජන මොකදලා දෙන්නේ නැති වෙලා ගිල්ල. ගඳ සුවඳත් එහෙමයි. ගානක් නැහැ. එහෙමයි. හරි පුදුමයි ඒක. නමුත් මේක තේරුම් ගන්න තියෙන ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ දේශනා කළා
මේ ප්‍රියාශුතුන් වහන්සේ ඉතින් දිව රසයට බැඳිලා නම් තියෙන්නේ. රස දිවට බැඳිලා නම් තියෙන්නේ. එහෙනම් මේ නිවන් මඟ පණවන්න බෑ කියලා දුක්ෂය කිරීම පිණිස. එහෙමයි ස්වාමීනි. ඒ දෙක ගැට ගහලා නේ තියෙන්නේ. එන සසර කෙලවරක් දකින්න බෑ. ගැට ගැහි දෙක දිගටම සංසාරේ යනවා. නමුත් මෙතන දිව නිසාත් රසය නිසාත් ආධ්‍යාත්මික සංයෝජනයක් ඉපදිච්ච නිසා තමයි කියනවා. මේ සංයෝජනේ ඊට පස්සේ ආදීනව සිහි කරනකොට ඒ සංයෝජන නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒකත් එක තමයි කියන නිකලස් මහරහතුන් බිහි වෙන්නේ. තථාගත සම්මා සම්බුදු කෙනෙක් බිහි වෙන්නේ. එහෙමයි. එතකොට අර ගැට ගැහිලා සසරට අවිද්‍යාවෙන් අහුවෙලා ගැට ගැහිලා සසරට යන ලෝකේ බුදු කෙනෙක්ම දැකලා මේක අර සංයෝජනේ තනියෙන්ම ගලව ගන්නවා. එහෙමයි. සම්මා සම්බුද්ධ බව. එහෙමයි. ඒත් නිකලස් මුනිවරයෙක්ගෙත් ශාස්ත්‍රවරහ සම්බුදුරජාණන් වහන්සේට මගත් වෙනස ඕක තමයි. ශාස්ත්‍රුන් වහන්සේ තනියෙන්මයි අවබෝධ කරගන්නේ ඇස කියලා ආයතනයක් තියෙනවා කියලා. දිව කියලා ආයතනයක් තියෙනවා, රසය කියලා ආයතනයක් තියෙනවා. මේ දෙක එකතු වෙද්දී මේ සංයෝජනයක් උපදිනවා කියලා තනියෙන්ම අවබෝධ කරගන්න. එහෙමයි. තනියෙන් අවබෝධ කරගෙන ආදීනව සීකල තනියෙන්ම දුරු කරගන්න. එහෙමයි. ශ්‍රාවකයන්ට මොකද්ද කරන් තියෙන්නේ? ශ්‍රාවකයන්ට මේ භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ මේ පිළිවෙල කියලා දෙනවා. මේක මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න. එහෙමයි ස්වාමීනි. ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තු දහම අනුගමනය කළා ශ්‍රාවකයෝ නිදහස් වෙනවා. ශ්‍රාවකයන්ට හොයන්න දෙයක් නැහැ එතකොට. එහෙමයි. ශ්‍රාවකයන්ට හොයන්න දෙයක් නැහැ එතකොට. එහෙමයි. හොයලා නෙදී. හොයපු මග අනුගමනය කරන්නයි ශ්‍රාවකයෙකුට තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. සොයපු මග අනුගමනය කරන්නයි. ස්වාමීනි මේ මඟ සාතුන් වහන්සේ මිසක් වෙන කිසි කෙනෙකුට මේක මේ හොයන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒක හොයන්නත් කොතරම් පාරමී ගුණ පුරලා තියෙනවද? එහෙමයි ස්වාමීනි. ඉවසීම කොතරම් සසරේ පුරුදු කළාද? එහෙමයි. දාහනේ කොතරම් සසරේ පුරුදු කළාද? එහෙමයි. ප්‍රඥාව කොතරම් සසරේ පුරුදු කළාද? නෛෂ්ක්‍රාමයේ කොතරම් සංසාරේ පුරුදු කළාද? එහෙමයි ස්වාමීනි. ඒක හිතා ගන්න බෑනේ. මේ මගේ අවබෝධය බලන්න කියලා කෙනෙක් කියනවනම් මොනතරම් මුලාවක්ද? මුලාවක්ද? එහෙමයි. අඥානකම්මයි. එහෙමයි ස්වාමීනි. අඥානකම්මයි. මෙතරම් පිවිසුරු නිර්මල දහම් තියෙද්දිත් තමන්ගේ අවබෝධයක් ගැන කතා කරනවා නම් ඉතින් අඥානකම් වැඩ වෙන දෙයක් නෑ. එහෙමයි ස්වාමීනි. මේ දැන් භාග්‍යතුන් වහන්සේ මේ ඉපදීම දුකයි ජරාව දුකයි කියලා අවබෝධ කරගත්තා. ඕක නෙමෙයි දුක නම් වූ ආරි සත්‍ය වෙන එකක් තියෙනවා කියලා කියනවා නම් මොන අඥානකමක්ද? එහෙමයි ස්වාමීනි. එහෙම කියන කොච්චර ඉන්නවද? එහෙයි. හිස් ප්‍රලාප දොඩ මත් වෙලා ලාභ සත්කාර වල. එහෙමයි. ඔව් දැන් අද යුගයේ එහෙම කතා කරන තමන් නිකලෙස්සලා කියලා පුද්ගලික අදහස් කතා කරන ආමුදුරුවොත් ඉන්නෝ සිල් මාතාවොත් ඉන්නවා. එහෙමයි. ඔව්. ස්වාමීනි පුදුම මේ අවාසනාවක් මේ අදීන අසහාය සාත්‍ෘත්වයේ කෙරෙහි පැහැදීම මගහැරිලා යන විදිය හිතා ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. හිතා ගන්න බෑ. එහෙයි. සරණක් නැති වෙනවා ඉතින් අන්තිමට. එහෙමයි. සරණක් නැහැ නේද ඒකට ඒකට. එහෙයි ස්වාමීනි. මොකද ඒගොල්ලෝ සරණ කරගෙන තියෙන ඒගොල්ලන්ගේ පුද්ගලික මේ අදහසනේ. බුදු කෙනෙක්ගේ අවබෝධ නෙමෙයිනේ. එහෙමයි ඒතර ස්වාමීනි. බුදු කෙනෙක්ගේ අවබෝධනේ පරම සත්‍ය වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒගොල්ලන්ගේ අදහස කියලා කියන්නේ පටු දෙයක් නේක. එහෙමයි. පටු වැටහීමක් නේ. පොන්චි සංසිඳීමක් ඇති වුණා. ඊට පස්සේ ඒකත් එක තමන්ගේ හිතට විවිධ දේවල් කල්පනා කර ඒ කල්පනාව සරණ කරගත්තා. එහෙමයි. අර මෝඩ පහේ මිනිස්සුන්ටත් ඉතින් ඒක ලොකු දෙයක් ඊට පස්සේ. එහෙමයි. ඒක ලොකු දෙයක්. ස්වාමීනි තව කරුණක් විමස ගන්න මේ මෙතනම විමස ගන්න අවසරයක් ලැබෙව. දැන් ස්වාමීනි අපිට මේ ප්‍රණීත රස ලැබෙනවා. යෝගට්, අයිස්ක්‍රීම්, ටොපි චොක්ලට් හරි මිහිරි විදිහට අපිට ඒවා පේන්නේ ස්වාමීනි. ඒවා පස්සේ හරි අරගන්න කියලා අපි තැනක හංගලා හරි ෆ්‍රිජ් එකේ හරි තියනවා. පස්සේ හදිස්සිය හරි නැති වුණොත් ඇති වෙන මේ එක සැනින් හිතේ ඇති වෙන විපත්තිය කෝපය නේද? එහෙමයි ස්වාමීනි. කෝපය උනේ. එහෙයි. ඉතින් ඒ දැන් බලන්න ඒකට ඒ රසයට තියෙන බැඳීමත් එක්ක නේද ඒකට අර හංගනේ හොරා අදහස් ඔක්කොම ඇති උනේ. එහෙමයි ස්වාමීනි. ඒතරේ කයින් වචනින් එතකොට ඒ ටික ඔක්කොම අනිත් පැත්තට පිට කරන්න ගත්තේ කුමක් එක්කද? අසංවරෙත් එක්ක. එහෙමයි. ඒකින්ම තමන්මනේ ආය මුලා වෙන්නේ ඊට පස්සේ. අර සංයෝජනය ඇති වුණා කියලා දකින්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. හටගත්තු සංයෝජනෙට මුලා වෙන එක විතරයි වෙන්නේ. යටත් වෙනවද සර්? හටගත්තු සංයෝජනෙට යටත් වුණාට පස්සේ සංයෝජනයක් හටගත්තා කියලා තේරුම් ගැනීම හැකියාවක් නැහැ. එහෙමයි ස්වාමීනි. හටගත් සංයෝජනට යටත් වුණාට පස්සේ සංයෝජනයක් හටගත්තා කියලා තේරුම් ගැනීම හැකියාවක් නැහැ.
හටගන්න සංයෝජනයට අසු නොවී ඉන්න පුරුදු වෙන කෙනාටයි සංයෝජනයක් හටගත්තා කියලා තේරුම් ගැනීමේ හැකියාවක් ඇති වෙන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඔව්. ඒක තමයි පුරුදු කරන්න ඕනේ. ඉතින් මේ පුරුදු කරන් තමයි දැන් මේ හතිපට්ඨානේ දැන් මේ කොටස භාග්‍යතුන් වහන්සේ විස්තර කළා තියෙන්නේ. එහෙමයි. ඒක තමන් තුළ තමන් සිහිය උපදවාගෙන තමන් නිරන්තරයෙන් ඉඳමින් තමයි මේක ප්‍රකට කරගන්න තියෙන්නේ. එහෙමයි. වෙන ක්‍රම නෑ ඊට පස්සේ. එතකොට දේශනා කළා එතකොට මේ ඇස මේ දිව රසයට බැඳිලා නම් තියෙන්නේ රස දිවට බැඳිලා නම් තියෙන්නේ මොකද වෙන්නේ? එහෙනම් මේ නිවන් මඟ පණවන්න බෑ. නිවන් මඟ පණවන්න බෑ. බ්‍රහ්මචර්යාව පණවන්න බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගය පණවන්න බෑ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප පණවන්න බෑ නේද? එහෙමයි. නමුත් බුදුරජාණන් දේශනා කළා මේ සාරිපුත්‍ර මහරහතන් දේශනා කළා අර කළු ගුණයි සුදු ගුණයි කඹයකින් ගැට ගන්න. කඹයකින් ගැට ගැහුවට පස්සේ කෙනෙක් කිව්වොත් එහෙම සුදු ගුණා යන්නේ කළු ගුණා නිසායි කියලා. නැත්තම් කළු ගුණා යන්නේ සුදු ගුණා නිසා කිව්වොත් එහෙම හරිද කියලා අහනවා ඒක. එහෙමයි ස්වාමීනි. හරිද කියවන. මොකද හිතෙන්නේ? ඒක සුදු ගුණා කළු ගුණා නිසා යනවා නම් කළු ගුණා සුදු ගුණා නිසා යනවා නම් ඒකට එන කඹය කැපුවට පස්සේ දෙන්නෙකට යන්න ඕන. එහෙමයි. එහෙනම් සුදු ගුණා යන්නේ මේ කළු ගුණා සුදු ගුණත් එක්ක යන්නේ කඹේ නිසා. එහෙමයි ස්වාමීනි. සුදු ගුණා කළු ගුණත් එක්ක යන්නේ කොමක නිසාද? කඹේ තියෙනකම් විතරයි එකට යන්නේ. කඹේ කපල දැම්මට පස්සේ මොකද වෙන්නේ? එකට යවන්නේ. අපේ රසයට සුවඳට රූපයට ස්වාමීනි නිතර බැඳෙමින් හොයමින් යන්නේ ඉතින් මේ ගැට ගහලා යන්නේ. ගැට ගැහිම නිසාද ස්වාමීනි? අනිවාර්යයෙන්. එහෙමයි. අනිවාර්යෙන් යන්නේ ගැට ගැහිම නිසා. එහෙයි. දැන් මේ කළු ගුණයි සුදු ගුණයි එකට යන්නේ කොමක් නිසාද? ගැට ගැහිම තියෙන නිසා. එහෙමයි ස්වාමීනි. මේ ගැට ගැහිම මේ ලිව්වට පස්සේ මොකද වෙන්නේ? එදෙන දෙපැත්තට යන්නේ. එහෙමයි. එදෙන දෙපැත්තට යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක දෙතන විස්තර කරන ප්‍රියාශ්මතුරික මේ සුදු ගුණාගේ බන්ධනය කළු ගුණා සුදු ගුණාගේ බන්ධනයක් නෙමෙයි කියනවා. සුදු ගුණා කළු ගුණාගේ බන්ධනයකුත් නෙමෙයි කියනවා. නමුත් ඒ උන් දෙන්න යම් කඹයකින් හරි යොතකින් හරි එකට බැඳලා තියෙනවා නම් ඒක තමයි කියලා තියෙන බන්ධනය. එහෙමයි ස්වාමීනි. ඒක තමයි එතන තියෙන බන්ධනය. ඒ වගේ තමයි මෙතන දිව රසයට බැඳිලත් නැහැ. රසයේ දිවට බැඳිලත් නැහැ. හැබැයි ඒ නිසා හටගත්තු චන්දරාගයක් තියෙනවා. ඒ චන්දරාගෙන් තමයි හැමතිස්සෙම අපිව මෙහෙවන්නේ. එහෙමයි. ඒ දෙක නැවත ආයකට සම්බන්ධ කරවන්නේ කොමකින්ද? එහෙමයි ස්වාමීනි. ආය සම්බන්ධ කරවන්නේ කොමකින්ද? ඇස රූපෙත් එක්ක ආය සම්බන්ධ කරවන්නේ මේ බන්ධනය විසින්. එහෙමයි. කණයි ශබ්දය ආය මේ සම්බන්ධ කරවන්නේ බන්ධනය විසින්. නාසය ගඳ සුවඳ ආය මුණ ගැසවන්නේ බන්ධනය විසින්. දිවයි රසය ආය එකතු කරවන්නේ කොමක් විසින්ද? බන්ධනය විසින්. ආය මුණ ගැසවන්නේ බන්ධනය විසින්. ওই විදිහට ප්‍රියාශ්මතුනි ඇස රූපෙට බැඳිලත් නැහැ. මේ දිව රසයට බැඳිලත් නැහැ කියනවා. එහෙමයි. රසයේ දිවට බැඳිලත් නැහැ කියනවා. ඒ දෙක හේතුරණිය සංයෝජනයක් තමයි කියලා මෙතන සකස් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සංයෝජනය කියන එක සකස් වෙන එක. ඒකට සංයෝජනේ සකස් වෙන්නේ කොහොමද කියන එක විස්තර කරනවා. කොහොමද මේ සාකෝ පනේසා භික්කවේ කත්ත මේ තණ්හා උපජ්ජමාන උපජ්ජති. කත්ත නිවිසමාන නිවිසති. මේ පින්වත් මහණෙනි තණ්හා උපදිනවා නම් උපදින්නේ කොතනද? තැම්පත් වෙනවා නම් තැම්පත් වෙන්නේ කොතනද? යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති. එත්ත නිවිසමාන නිවිසති. යම් දෙයක් තමන්ගේ හිතට ප්‍රිය නම් එතන තණ්හා උපදිනවා. එහෙමයි ස්වාමීනි. යම් දෙයක් තමන්ගේ හිතට ප්‍රිය නම් එතන තමයි තණ්හාව තැම්පත් වෙන පටන් ගන්න. මේක හරි සියුම් දෙයක්. එහෙමයි ස්වාමීනි. මේක හරිම සියුම් දෙයක් එතකොට. තණ්හාව උපදිනවා කියන එක. ප්‍රියභාවයේ හරියම අනතුරක් තියෙනවා නිසා. ප්‍රියභාවය ඒකට අපිට වළක්වන්න බෑ ලෝකේ. එහෙමයි. ප්‍රියභාවය වළක්වන්න බෑනේ. එහෙමයි. එතකොට අපිට වළක්වන්න පුළුවන්කම තියෙන බැඳෙන්නේ සංයෝජන හට ගන්න එක. එහෙමයි. තේරුණානේ? කොහොමද නවත්තන්නේ? ඒතර දැන් බලන්න ප්‍රිය වුණු පමණින්ම නෙමෙයි සංයෝජන හටගන්නේ. එහෙමයි. ඒතර ප්‍රිය වෙච්ච දේ කුමක්ද? එතකොට දිව කියලා කියන්නේ මොකද්ද? හිතට ප්‍රිය දෙයක් කියන්නේ. එහෙමයි. දිව කියලා කියන්නේ මොකද්ද? එතකොට මානසිකාරයේ ඉඳලා දිවයි රසය විඥාන එකතු වී පවතිනවා ඒක හරි ප්‍රියයි හිතට. එහෙමයි ස්වාමීනි. දිවේ රසයෙන් විඳ ඉන්නවා හිතට හරි ප්‍රියයි ඒක. දිවෙන් රස හඳුනා ගනිමින් ඉන්න තියෙනවනම් හරි ප්‍රියයි හිතට ඒක.
අපිට හරිය වටින මේ ඉන්ද්‍රියක් උපකරණයක් කියලා අපිට හිතෙන්නේ. එහෙමයි සාමි. ඒ නිසා හැමතිස්සෙම දිවට මොන හරි දෙදී ඉන්නයි කැමති. එහෙමයි සාමි. දිවට මොන හරි දෙදී ඉන්නවා අපි. නැද්ද බලන්න? එහෙයි. ඒ ප්‍රිය නිසායි. එහෙමයි. එතකොට රස කියලා කියන්නේ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති. එත්ත නිවිසමාන නිවිසති. රස කියලා කියන්නේ මොකද්ද? ප්‍රිය දෙයක්. මිහිරි දෙයක්. දිවයි රසය නිසා දිවේ විඥානය උපදිනවා නම් ඒක ප්‍රියයි මිහිරි කියනවා. එතන තමයි කියනවා තණ්හා උපදිනවා නම් උපදින්නේ. තැම්පත් වෙනවා නම් තැම්පත් වෙනවා. එහෙමයි. දිවයි රසයයි විඥානය එකතු වීම දිවේ ස්පර්ශය දිහිතට හරි ප්‍රියයි කියනවා. එහෙමයි ස්වාමී. දිවේ ස්පර්ශයෙන් විඳ විඳ ඉන්න තියෙනවා නම් ඒක හිතට හරි ප්‍රියයි කියනවා. ඒ නිසා තමයි කියනවා තණ්හාව තැම්පත් වෙන්නේ. එහෙමයි. දිවේ ස්පර්ශයෙන් ඒක රස හඳුන ගන්නවා නම් හිතට හරි ප්‍රියයි කියනවා. ඒ නිසා තමයි කියන තණ්හා එතන තමයි කියන තණ්හා උපදිනවා නම් උපදින්නේ. එතන තමයි කියන තණ්හා තැම්පත් වෙන්නේ. එහෙමයි. ප්‍රිය දේ තුලම තණ්හා උපදිනවා. එහෙමයි. ඒකෝට රස ගැන හිත හිතා ඉන්නවනම් ඒක හිතට හරි ප්‍රියයි කියනවා. නැද්ද බලන්න? එහෙමයි. රූප ගැන හිත හිතා ඉන්න එක හිතට හරි ප්‍රියයි. ශබ්ද ගැන හිත හිතා ඉන්න එක හිතට හරි ප්‍රියයි. ගඳ සුවඳ ගැන රසය ගැන හිත හිතා ඉන්න එක හිතට හරි ප්‍රියයි. ඒ නිසා තමයි ඒව නවත්තන්න බෑ. එහෙමයි ස්වාමීනි. එතකොට ප්‍රියදේ වුණත් හිතේ මේ ඔස්සේ අපි තණ්හා උපදින්නේ කුමක් නිසාද? දිව අනිත්‍යයි කියලා වැටහීමක් නැති නිසා. එහෙමයි. දිව අනිත්‍යයි කියලා වැටහීමක් නැති නිසා. දැන් අර මීට පෙරතරක විස්තර කරද්දි මම කිව්වේ අපි හිතමු දැන් කාගේ හරි හොඳ වාහනයකුයි ඇඳුම් පැළඳුම් ටිකකුයි ගෙනාවා කියලා අපි ගමනක් යන්නේ. එහෙමයි. තමන්ගේ විශ්වාසවන්ත හොඳම යාළුවෙගේ. විශ්වාසවන්ත නම් හොඳම යාළුවෙක් නම් කවදාවත් ඒක හොරගම් කරන්නේ නැහැ නේද එතකොට? ඒතර කොච්චර ලක්ෂරි වුණත් කාර් එක කොච්චර ඇඳුම් ටික ලස්සන වුණත් සුන්දර වුණත් අපිට කවදාවත් ඒ පිළිබඳව තමන් සතු කරගන්න හිතෙනවද? නෑනේ. එහෙමයි. ඇයි? දන්නවා මේක යාළුවගේ. එතන තියෙන්නේ මොකද්ද එතකොට? අනිත්‍ය සංඥාව. එහෙමයි. ගෙනල්ලා සතියක් පරිහරණය කළත් ගිහින් දෙන්න ඕනේ ඒක. ඒතර අනිත්‍යයි කියන ආධ්‍යාත්මයේ තියෙන වැටහීමත් එක්ක මොකද වෙන්නේ? අපිට ඒකට මසුරු සිතක් උපදින්නේ නෑ. එහෙමයි ස්වාමී. එහෙනම් දැන් ඒක ලක්ෂරිනේ ඉතින් වාහන. එහෙමයි. මසුරු බවක් ඇති වෙන්නේ නැත්තේ. එහෙනම් දැන් ලක්ෂරි වුණු පමණින්ම මසුරු බව උපදින්නේ. එහෙමයි. ඇඳුම් ටික ලස්සන වුණු බවනේ මිහිරි වුණු පමණින්ම මේ මසුරු බව උපදින්නේ. ඒක තියාගන්න හිතින්නේ. තියාගන්න හිතින්නේ. දැන් ඒ පිළිබඳව මේක ගිහින් දෙන්න ඕන කියලා වැටහීමක ආධ්‍යාත්මේ නැත්තම් ඕන්න එක තමන්ගේ සහෝදරයෙක් ගෙනාවා කියමු. එතකොට මොකද වෙන්නේ? එහෙමයි. එතකොට නම් නිකන් සහෝදර මේකත් එක්ක මේ නොදී හිටියට කමක් නැහැ කියලා හිතන සමහර විට. එහෙමයි. ඉල්ලනකම් සමහරට දෙන්නෙත් නැහැ සමහර විට. එහෙමයි. එහෙම වෙන්නේ නැත් සමහරලාට. එහෙයි. ඇයි ඒකට අන්න එතකොට ඒ අර දෙන්න ඕන කියලා අදහස ලොකුවට නැහැ. එහෙමයි. අරක දෙන්න ඕන කියලා අදහස තියෙනවා. ඉතින් අනේ ඉන හිතේ බැසගත්තේ නැත්තේ කුමක් නිසාද? අනිත්‍යයි කියන වැටහීමත් එක්ක. එහෙමයි. එහෙනම් මේ දිව අනිත්‍යයි කියලා හිතට හැමතිස්සෙම සිහි කරලා වල දෙන්න ඕන. හිතට සිහි වෙන්නේ නැහැ. ඒක තමයි හිතේ ස්වභාවය. හිත අවිද්‍යාව සහගතයිනේ. එහෙමයි ස්වාමී. මිහිරි දෙයට ටක් ගාලා ඇඹරිලා යන එක විතර නෙවෙයි වෙන්නේ. ඊතර හැමතිස්සෙම ආර්ය ශ්‍රාවකයා පණිවිඩය දෙදීන දිව අනිත්‍යයි. දිවට දැනෙන රසය අනිත්‍යයි. දිවයි රසය නිසා දිවේ ඇති වෙන දැන ගැනීම, රස දැන ගැනීම අනිත්‍යයි. දිව්‍ය විඥානය අනිත්‍යයි. එහෙමයි. දිවයි රසයයි විඥානය එකතු වීම අනිත්‍යයි මේක. එහෙමයි. දිවයි රසයයි විඥානය එකතු වීම නිසා ඇති වෙන මේ වින්දනේ අනිත්‍යයි. ඒ විඳින දේ රස හඳුනා ගැනීමක් නැත්තම් ඒකත් අනිත්‍යයි. රස පිළිබඳ මේ හිත හිතා සිටීමක් නැත්තම් ඒකත් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙමයි ස්වාමීනි. එතකොට රසයකට යම් ගිජු වීමක් නැත්තම් ඒකත් අනිත්‍යයි කියලා හිතට හැමතිස්සෙම අරමුණු කරනවා. නැවත නැවත අරමුණු කරනවා. නැවත නැවත අරමුණු කරනකොට මොකද වෙන්නේ? අර අරමුණ තුල හිත ඒක රාශී වෙනකොට. ඒක තමයි යෝනිසෝ මනසිකාරී ස්වභාවය. එහෙමයි ස්වාමීනි. අර රසය දැනුණට රසයේ හිත බැස ගන්න එක මොකද වෙන්නේ? ටික ටික අඩු වෙන පටන් ගන්නවා. අනේම සිද්ධ වෙන්නේ. රසය ඇසුරු කළාට ඒ රස හිතට අරමුණ දීලා තියෙනවා මේක අනිත්‍යයි කියලා. එහෙමයි ස්වාමීනි. හිතට දැන් ඒ නිසා තමයි දැන් ඔය නිගණ්ඨනාත පුත්තලගේ මතෙත් එක්ක ඒ නිසා තමයි උන්දල මේ ඇඳුම් ඇඳොත් එහෙම හිතනවා දැන් එහෙනම් මේකට බැඳීම ඇති වෙනවා. එහෙම වුණොත් එහෙම වෙන්නේ
කය මේ දැන් මේකට බැඳීම නැ ඇඳුමත් එක්ක බන්ධනයක් නම් මෙතන තියෙන්නේ. ඒ කට්ටිය තමයි ඇඳුම් ඇතහැරලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. රසට සමහර කට්ටිය කන්නේ. ඇයි මේක මේ එකතු වුණාට පස්සේ අයින් කරන්න බෑ කියලා හිතලා. තේරෙනවද නේද? බුදු සාසනේ එහෙම කන්නේ නෙ තියෙන්නේ. බුදු සාසනේ තියෙන්නේ තමන් රස පරිහරණය කරනවා. හැබැයි මුසපත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ මුල්ලිලා තමන්ගේ කය වචනේ අසංවර වෙන්න දෙන්නේ. එහෙමයි. එයා යෝනිසෝ මනසිකාරය හිතනවා. එයා ධාර්මික උපයාගත් දෙයින් එයා කාමයේ පරිහරණය කරනවා. ධාර්මික උපයාගත් දෙයකින්. එහෙමයි. ධර්ම උපයාගත් දෙයකින් එයා කාම පරිහරණය කරනකොට මොකද වෙන්නේ? එයාගේ ආධ්‍යාත්මික කෙලෙසින්නේ. ඒ පහස නිසා ඒ රසය නිසා විපත්තියක් විපත්තියක් ඇති කරන්නේ නැහැ නේ. එහෙමයි. හොරකමකට යන්නේ නැහැ නේ. එහෙමයි. මිනිමෙරුමකට යන්නේ නැහැ නේ. එහෙයි. ඒකේ හතර පායට ගෙනියන්න හිතෙන දෙයක් නැහැ නේද කොට යන්නේ. එහෙමයි. ධාර්මික දෙයකින්. ස්වාමීනි මන්දයත් අනිත්‍යයි කියන සංඥාව නිසා අනිත්‍ය කියන සංඥාව නිසා. එහෙමයි. ඒක තමයි සිද්ධ වෙන්නේ. එහෙයි. එහෙනම් අපිට ඒතර මේ අනිත්‍ය කියන සංඥාව අපි කොතරම්නම් අපි මහන්සිලා පුරුදු කරන්න ඕනද? එහෙමයි. කොතරම්නම් මහන්සිලා පුරුදු කරන්න ඕනද? එහෙමයි. ඊට පස්සේ විස්තර කළා දැන් ඔය වීනෝපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කුමද්ද? වීනෝපම සූත්‍රයේ විස්තර කළා පින්වත් මහණෙනි මේ දිවෙන් රසය විඳලා ඒ කෙරෙහි කැමැත්තක් හරි රාගයක් හරි ද්වේෂයක් හරි මුලාවීමක් හරි එහෙමයි. ඉපදුනොත් එහෙම ඒයින් සිත වළක්වන්න ඕන කියන මහන්සි අරගෙන. ඒක උපදින් දෙන්නේ නැතුව හිතේ බලපවත්තන් දෙන්න නැතුව මහන්සි ගන්න ඕන කියන. දැන් අනිත්‍ය සංඥාවෙන් එහි කිරීමනොත් වළක්වන්න පුළුවන් කෙනෙකුට. එහෙමයි. දැන් මේ විදිහට සිහි කළත් කෙනෙකුට වළක්වන්න පුළුවන්. මොකද්ද? ඔහොම හිත හිටියොත් නම් ඒක බිය සහිත දෙයක්මයි. අතිශයින් බිය සහිතයි. කටු සහිතයි. නොමගක්මයි. නපුරු මගක්මයි. දුක් පැවතුම් සහිතයි. ඔය මග සේවනය කරන්නේ අසත්පුරුෂයෝ. දැක්කනේ අසත්පුරුෂයෝ නේ ඒකට. දැන් බලන්න දැන් දිවම රස මුල් වෙලා ආධ්‍යාත්මී රස රාගෙන් යට වී හිටියොත් මේක මොන ක්‍රියාවක්ද? අසත්පුරුෂ ක්‍රියාවක් කියනවා. දැන් බලන්න රජතුමා සිහි මුලා වෙලා තමන්ගේ ළමයා මරණ මට්ටමට මුසපත් වුණානේ. එහෙමයි ස්වාමීනි. ළමයා මරණ මට්ටමට මුසපත් වුණා. එහෙමයි. අසත්පුරුෂ සත්පුරුෂයේද? සංසාරේ වගේ අම්මලා කොච්චර මරලා ඇත්ද? එහෙමයි. තාත්තලා කොච්චර මරලා ඇත්ද? බිරිඳ කොච්චර මරලා ඇත්ද? දැක නේද? එහෙමයි. පුදුම දෙයක් එතකොට. ස්වාමීනි මේ තෘෂ්ණාවක් ඇති කරන විපත්තිය. විපත්තිය එහෙමයි. රස තෘෂ්ණාව නිසා. එහෙයි ස්වාමීනි. ඊතර බලන්න එක නපුරුම ගන්න නෙවෙයිද එතකොට ඒක? එහෙමයි. රස රාගයෙන් සිටීම නපුරුම ගන්න නෙවෙයිද? ඒ කාන්තෙන්ම නපුරුමක් ගත්තා. දුක් පැවතුම් එතකොට දැන් ඊළඟට එයා ඊට පස්සේ දැන් බලන්න ඊට පහුවෙන්දා දැන් මේ වෙරි හිඳිලා උදේ බලනකොට ළමයා ඊට පස්සේ ගේන කරන් එන්න කියන කුමාරයා. එහෙමයි. කුමාරයා නෑ. ඇයි කියලා අහනවා. ඇයි යෝ මරාගෙන කෑවේ? එතකොට එදා බීම අතහැරිය කියනවා. ඊට පස්සේ ආයි බීමක් නෑ කියනවා. එහෙමයි ස්වාමීනි. මේ 80 මහ ශ්‍රාවකකින් කෙනෙක් මට මතක හිටියා. සාරිපුත්තයන් වහන්සේ. සාරිපුත්තයන් වහන්සේ මම හිතන්නේ. ස්වාමීනි එහෙමයි. ඊන් පස්සේ ඒ අතහැරි ඒ ෂොක් වෙච්ච ෂොක් වෙල්ලට අතහැරිය කියනවා. ඊට පස්සේ ජීවිතේ නෑ කියනවා. එහෙමයි. අන්න ඒකයි කියන්නේ. අන්න ඒ වගේ අපේ ජීවිතේ මේ කරගන්නද යම් කරගත්තු යම් කල්ප ගෑනි වලින් අපේ හිත ෂොක් කරගන්න දක්ෂ වෙන්න ඕන. එහෙමයි. මේක අසත්පුරුෂ වැඩක්මයි මම මේ කරගත්තේ. මේක නපුරු මාර්ගයක්මයි. මගේ ජීවිතේට සසර පුරා මම මේ වැරද්ද ආයි කරගන්නේ කියලා. තමන් හිත ෂොක් කරගන්න තමන් දක්ෂ වෙන්න ඕන. එහෙමයි. මේ බුද්ධ ශාසනයකුත් ලැබිච්ච වෙලාවක ඒ වගේ තමන්ගේ වැරදි ක්‍රියා තමන් මේ වරද්දගෙන තමන්ගේ ජීවිත වනසගත්තු අවස්ථාවකවත් තමන්ට ෂොක් කරගෙන තමන් හිත ඒ වගේම වළක්ව ගන්න බැරි නම් ආයි කවද්ද මේක කරන්නේ? ලේසි නෑ මේක කරනවා කියන එක. ලේසි නෑ ආයි කරනවා කියන එක. ඒ ඔය මාර්ගයේ සත්පුරුෂයන් විසින් නම් සේවනය කරන්නේ රස රාගයෙන් මත් වෙලා ඉන්නවා කියන එක සත්පුරුෂය කරන්නේ නැහැ කියනවා. මේ ඔබට සුදුසු දෙයක් නොවේ කියලා මොකද වෙන්නේ? එයා හිතට නිග්‍රහ කරන්න ඕන කියනවා. ඔය විදිහට යෝනිසෝ මනසිකාරය නැමැති කෙවිතෙන් එයා මේ හැමතිස්සෙම හිතට පණිවිඩ දෙන්න කියනවා. දමනය කරන්න කියනවා. එහෙමයි. යෝනිසෝ මනසිකාරය නැමැති යොතෙන් බඳින්න කියනවා ඔය විදිහට කල්පනා කර කර. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ මනසිකාරය නැමැති කසෙන් පහර දෙන්න කියනවා ඔය විදිහට. පහර දෙද්දී මොකද වෙන්නේ? පහර දෙද්දී අර සරුසාර ගොයමට
අර හරත් අඩියේ ගියාට පස්සේ අර මේ ගොයම් මෙයා මේ ගොවිපලේ අයිතිකාරය අල්ලගෙන නාස්ලනුවෙන් තද්දින් අල්ලගෙන ඒ නාස්ලනුව හොඳට ඇදලා තමන්ගේ අන් දෙකේම ගැට ගහනවා කියන. එහෙමයි. ගැට ගහදී නාහයට දැන්න ඕනේ කිටි කිටි. ඇදලානේ ගැට ගහන්නේ. ඒක ගැට ගහලා ඉවරලා මොකද කරන්නේ? හොද්දට පොළු පාරක් කරන් ගහනවා කියන. ආයි පැන්නොත් දෙවෙනි පාරක් ගහනවා කියන. ආයි පැන්නොත් තුන්වෙනි පාරක් ගහනවා කියන. ඒ තිරිසන් සතාට පවා ඊට පස්සේ මොකද වෙන්නේ? සීමාව පයින්නේ නැහැ කියන. එහෙමයි. ඔය වගේ තමයි කියනවා. මෙහෙම නිතර නිතර යෝනිසෝ මනසිකාරය නැමති හෙන්ඩුවෙන් යොතෙන් කසපහරෙන් නැවත නැවත තරවටු කරනකොට මොකද වෙන්නේ? අන්න හිත රසරාගී පිහිටන්නේ නැහැ කියනවා. ඒ රසේ නම් වූ ස්පර්ශ ආයතනේ පිහිටන්නේ නැහැ කියනවා. හිත එකඟ වෙනවා කියනවා. සංසිඳනවා කියනවා. එහෙමයි. දමනය වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. එතන මේ කොට්ටිත සූත්‍රයේ තියෙනවා මේ ප්‍රියාශ්මතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට දිවක් තියෙනවාමයි කියනවා. රස විඳිනවාමයි කියනවා. හැබැයි ඒ මුල් කරගෙන සංයෝජන උපදින්නේ නැහැ කියනවා. එහෙමයි. ඇයි ඒ? කාලයක් තිස්සේ සිත දමනය කරලා තියෙන්නේ. සංවර කරලා තියෙන්නේ. එහෙමයි. පාලනය කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ වගේ මහා ව්‍යසනයක් දිව මුල් කරගෙන මහා අරුබුදයක් උපදිනවා කියලා බුදු කෙනෙක් දේශනා කරනකම් මේ ලෝකයට එහෙම එකක් දකින්න අහන්න ලැබෙනවද? නැහැනේ. එහෙමයි. එහෙම එකක් නැහැ එතකොට. එහෙමයි ස්වාමීනි. පුදුමයි. ඒකට ප්‍රඥා ලෝකයක් නේ බුදු කෙනෙක් මේ දිව මිනිස් ලෝකයට දෙන්නේ. එහෙමයි. මේ වහන නුවණ කලඳක් තියෙන ප්‍රඥාවන්ත දිව මිනිසුන් කොතරම්නම් එතකොට දිව ගැන සැලකිලිමත් වෙනවද ඇත්ත? එහෙමයි. දිව ගැන කොතරම්නම් සංවර වෙනවද ඇත්ත? දිව පාලනය කරගන්න කොතරම්නම් එතකොට උත්සාහ කරනවද ඇත්ත? සමහර රජවරු ගිහිගෙවල් අතහරින මේ මහා ව්‍යසනයේ තීරුම් අරගෙන. එහෙමයි. සිටුවරු ඒ කාලේ ගිහිගෙවල් අතහැරි මේ මහා ව්‍යසනයේ තීරුම් අරගෙන. කුමාරවරු ගිහිගෙවල් අතහැරි මේ මහා ව්‍යසනය දැකලා. එහෙමයි. මේ දුක් සහිත බිය සහිත කටු සහිත අසත්පුරුෂයන් සේවනය කරන මේ මග නම් මට සේවනය කරන්න බෑ කියලා. උදාර අදහසින් ගිහිගෙවල් අතහැරි. එහෙමයි ස්වාමීනි. එච්චර උදාර පණිවිඩයක් මේ. එහෙමයි. ලේසි පාසුව ගන්න නෙමෙයි මේ. මේ පොඩි කාලහෝරාවක් තුල අපි මේ වගේ බුද්ධ දේශනා කීපයක් එකතු කරලා මේ කිව්වට මේක පොඩි පණිවිඩයක් නෙමෙයි මේක. එහෙමයි ස්වාමීනි. පොඩි පණිවිඩයක් නෙමෙයි. මේ පණිවිඩේමයි නැවත නැවත අහන්න ඕන. නැවත නැවත හිතට අරමුණු වෙන්න ඕන මේ පණිවිඩේ. එහෙමයි. මොකද නැවත නැවත මේ පණිවිඩේ අරමුණු වෙන්න ඇස නැමැති ආයතනයට තමන් සිහි පිහිටන්න පටන් ගන්න. කන නැමැති ආයතන නොපිහිටි සිහි පිහිටන්න පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. දිව නැමැති ආයතන නොපිහිටි සිහි පිහිටන්න පටන් ගන්න. ස්වාමීනි මේ නොඇසූ විරු ප්‍රතිපදාව ප්‍රතිපදාවට සංවර වෙන පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ ධර්ම දාහනේ දෙන පිරිස ගියා මේ ආශ්චර්ය පින බලන්න නේද? එහෙමයි. තමන් සසර පුරාම වල්මත් වෙලා සසරට වැටෙන්න හේතු වෙච්ච දේම තමන්ට මේ ජීවිතේ තමන්ට දිව මිනිස් ලෝකයාට අහන්න සලස්සලා ශ්‍රවණය කරන්න සලස්සලා තමන්ගේ දිව මිනිස් ලෝකයාගේ ප්‍රඥා ලෝකේ විවර කරන්න ගත්තු අවස්ථාවක් මේක. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න? එහෙමයි. මොහොතකට හරි මේ හෝරාව තුල තමන්ට මේ ව්‍යසනයක් කියලා තේරෙනවා නම් අනේ භාගතුන් වහන්සේ මෙහිම ව්‍යසනයක් දැක්කනේ ඒකාන්තයෙන් භාගතුන් සම්මා සම්බුද්දයි කියලා හිතනවා නම් එහෙමයි. මේක බණ අහන කී දෙනෙකුට සමහරට මේ සිතිවිලි ඇති වෙනවද? එහෙමයි. ඒ සංවේගය උපද්දන්න ඒ ප්‍රඥා ලෝකය උපද්දන්න අනුග්‍රහ කළේ කවුදකට? ධර්ම දානිය දෙන පිරිස. එහෙමයි. ඒතකොට මේ පින සමන්ට සංසාරයෙන් නැත් තමන් මුලා වෙලා එනකොට තමන් සංවේගයට පත් කරවන්න. කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා. එහෙමයි. තමන් මේ ආයතන වලින් අසරණ වෙලා පීඩා විඳිනකොට තමන්ට පිහිට සලසන්න කෙනෙක් ඉන්නවා. එතකොට මේ ආයතන වලින් මේ ගොදුරු අසරණ වෙලා දුක් විඳින මේ ජනයා ඒකෙන් සරණක් හදා ගන්නව නම් තමන්ට සරණක් හදා ගන්න ඕන මාවත විවර කරලා දෙනවා. එහෙමයි. ධර්ම දාහනේක පින්කමේ අසරිය. ඒ පින අග්‍ර විදියට භුක්ති විඳ පිරිසක් තමයි භාග්‍යතුන් වහන්සේ කාලේ පහළ වෙලා හිටියේ. හරි පුදුමයිනේ. එහෙමයි. දැන් බලන්න දාරු චීරියට මේ ඇසින් මේ රූප දැකීමෙන් ඉන්හාට කෙලෙස් මාත්‍රයක උපදින් දෙන්න එපා කියන පණිවිඩය කියද්දිම නිකලෙස් වුණා. එහෙමයි ස්වාමීනි.
ඊතරම් උදාර හිතක්. ඊතරම් උදාර පණිවිඩයක්. ස්වාමිනේ හරිය විස්මිත. මරණාසන්න ඔන්න වෙන තීද ලැබුණා කියලා කියන්නේ. එහෙමයි. එහෙනම් මේ වගේ උදාර පිනක ප්‍රතිඵලයක් නේද? එහෙමයි ස්වාමී. ඒ දෙව් මිනිස් ලෝකයාට හිත සංවර කරගන්න ඕන අරමුණ නැවත පිහිටවනකොට Tamanට මොකද වෙන්නේ? මරණාසන්න මොහොතේ හෝ තමන් හිත දමනය කරගන්න ඕන පණිවිඩේ Tamanට ලැබුණොත් එහෙම භාගයක් නෙමෙයිද? එහෙමයි. ඒක පිනක් විසින් කරන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් පිළි සතුටු වෙන්න මේ ලැබුණු උදාාර ජීවිතේ. ඒ වගේ උදාාර පණිවිඩයක් දෙව් මිනිස් ලෝකයට දීලා තමන්ට මේ කරගන්න ලැබුණු උදාාර පින ගැන තමන් නිතර හිත සතුටු වෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ උදාාර පුණ්‍ය සම්පatti සසර පුරාවටම තමන්ට මුලා නොවි මේ අසත්පුරුෂයෙක් බවට පත් නොවි සත්පුරුෂයන් සේවනය කරන මාර්ගය තුළ නිරත වෙලා අසත්පුරුෂයන් සේවනය කරන මගින් පවා ඈත් වෙලා තමන්ට තමන්ගේ හිත කෙලෙස් දුරු කරගන්නටම කල්යාණ මිත්‍ර සම්පත්තියේ නිරත වෙන්නටම සත්පුරුෂ ඇසුරේ නිරන්තරයෙන් වාසය කරන්නටම මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අතිශයින්ම නුවණ පිණිසම වන සංසිඳීම ඇති කරවන සිත නිවන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මය අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා මහමෙවුනා භාවනාස්පොට සම්බන්ධ පින්වත් හර්ෂ පුතුණුවන් විසින් තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සක්දෙවිඳුන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. විරෝධ විරූපාක්ෂ වෛස්තරණ දතරාෂ්ටික සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ඒ වගේම සෙම්පති දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසඹ දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ඒ වගේම විස්කන් දෙව්පුතු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවියෝ මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවියන් අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ඒ සියලු දෙවියන් බමුණු ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යයන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට දෙවියන්ගේ දැහැමි රැකවරණය සලසත්වා සදහැවත් ගිහි පිරිසට දෙවියන්ගේ දැහැමි රැකවරණය සලසත්වා දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පින පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරගෙන යන්නට තුනුරුණේ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය ධර්මයේ ඒ කැලිෆෝනියාවේ වාසය කරන පින්වත් හර්ෂ පුතුණුවන් නමින් මිය පරලෝකීය මීට වසර 20කට පෙර මිය පරලෝකීය ධර්මසේන කුමාරසිංහ පියාණන්ට එසේ නෝනා මෑණියන්ට පුංචි සිඤ්ඤෝ පෙරේරා පියාණන්ට රොසලින් කොඩිකාර මෑණියන්ට EADO ඉදිරිසිංහ පියාණන්ට සහ සෝමාවති මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය අනුලා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා.
සුජීවත සිටින ශ්‍රියාලතා වීරකෝන්, සෝමාවති, සුනීතා, වසන්ති, ගයානිස යන මෑණිවරුන්ට, ඉන් පවුල්ල සියලු දෙනාටමත් ඒ වගේම මේ පින්වත් හර්ෂ පින්වත් පුතුණුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධාකාරී මණ්ඩල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සම්බුද්ධ භාෂිතේ අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඇමරිකාවේ කැලිෆෝනියාව මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් හර්ෂ පුතුණුවන්, ඒ වගේම පින්වන්ත අනුලා මෑණියන් ප්‍රධාන ඒ හැම දෙනාම අපේ තාම දයාවෙන් පිනැති හැම දෙනා සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැම දෙනාම සමග. ඉතින් පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 222 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා ඊටම දයාවෙන් ඔබට ආරාධනා කරන්නේ. එහෙමනම් මේ තුනුරුවන පාමුල සැලසෙන උදාර රැකවරණයේ සෙවන පිළිබඳව අපේක්ෂාවෙන් ජාතියේ හිත පිරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.